සියල්ලම එක නම් ඉන්පුට් දෙකක් දෙනවා නැත්නම් තුනක් දෙනවා හතරක් දෙනවා. ඔය දෙන ආදාන සියල්ලකම අගේ එක නම් විතර අවුට්පුට් කරනවා මොකද්ද? බිඳුව. හරි ඒක තමයි තරගණය. ඒක තමයි තරගණය. එහෙනම් මේ තියෙන විදිහට මොකද්ද අවුට්පුට් වෙන්නේ? බිඳුව. හරි හැම වෙලේම දෙන ආදාන තියෙන තරගණෙත් එක්ක සලකලා බලලා තමයි අවුට්පුට් එක තීරණය කරන්නේ. පැහැදිලිද? තව එකක් මම කරලා පෙන්නන්නම්කෝ. හරි දැන් කියවනේ මම ආදාන සියල්ලම එක නම් බිඳුව අවුට්පුට් කරනවා කියලා. ආදාන සියල්ලම එක නම් බිඳුව අවුට්පුට් කරනවා කියලා කියවනේ. රයිට්. මම දෙනවා තව ආදානයක්. ඒකත් එකයි. එහෙනම් දුන්න ආදාන සියල්ලම එක නේද? එහෙනම් තාමත් අවුට්පුට් එක මොකද්ද? බිඳුවම තමයි. තාමත් අවුට්පුට් එක මෙහෙම ලියමු. අවුට්පුට් සමානයි තාමත් බිඳුවම තමයි. ප්‍රතිදානයේ බිඳුවයි. මම මේක ඉන්පුට් එක වෙනස් කරනවා. ඉන්පුට් එකට දෙනවා 1.0යි අනිත් එක 1. 1.01 ඉන්පුට් කරනවා. මේක තිබ්බ ලොජික් එක මොකද්ද? සියල්ලම එක නම් ආදාන සියල්ලම එක නම් විතරයි ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ. දැන් පුතේ ආදාන සියල්ලම එකද? නෑ නේද? හරි එකක් වෙනස් වෙලා එකක් බිඳුව වෙලා. එහෙනම් ප්‍රතිදානයේ බිඳුව වෙනවද? නෑ. අන්න ඒ අවස්ථාවේදී බිඳුව නෙමෙයි මොකද ප්‍රතිදානය කරන්න පුළුවන්? 1. එහෙනම් මේ අවස්ථාවේදී ප්‍රතිදානය 1යි. දැක්කද? දැක්කද වැඩේ වෙන හැටි? ඔය විදිහට තමයි පුතේ තාර්කික ద్వාර ක්‍රියා කරන්නේ. ඕගොල්ලන්ට අංකිත තාර්කික ద్వාර කියලා දෙවෙනි මම පැරග්‍රාෆ් එකක් දුන්නේ. දෙවෙනියට ඡේදයක් දුන්නේ. අන්නේ ඡේදය ඇතුළත කියලා තියෙන පුතේ මේ කතාව තමයි. එහෙනම් ඔන්න හොඳට ඔලුවට දාගන්න. අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් මේකේ සටහනක් දාගන්න. හරි. ඔන්න ලොජික් ගේට් එක තියෙනවා. ලොජික් ගේට් එකට ආදාන ලබා දෙන්න පුළුවන්. පුතේ මේ ආදාන හරි ආදාන අපි කියනවා ඉන්පුට්ස් කියලා. අවශ්‍ය වන දරුවෙක්ට මම බෝඩ් එකේ ලියන ඕන එකක් සටහන් කරගන්න හැකියාව තියෙනවා. හරි. මේ තියෙන්නේ ආදාන. එතකොට මේක ඇතුලේ තියෙනවා පුතේ ලොජික් එක. තර්කණයක් තියෙනවා. හරි. මේක ඇතුලේ තියෙනවා මොකද්ද? තර්කණයක්. මේක කියන්නේ ලොජික් ගේට් එකට. තර්කණයක් තියෙනවා. ඒ තර්කණය අනුව ක්‍රියා කරලා මොකද්ද හම්බෙන්නේ? අවුට්පුට් එක. ප්‍රතිදානයක් හම්බෙනවා. ප්‍රතිදානයේ අවුට්පුට්. හරි ප්‍රතිදානයේ අවුට්පුට්. මේකට හැම වෙලේම ඉන්පුට් කරන්න පුළුවන් මොනවා විතරද? බූලියානු වගයන් විතරයි. බූලියන් වැලියුස්. බූලියානු විතරයි ආදානය කරන්න පුළුවන්. පුතේ එහෙනම් ප්‍රතිදානය වෙන්නේ මොනවා විතරද? බූලියානු වගයන්ම තමයි. හරි එහෙනම් ප්‍රතිදානය වෙන්නේ බූලියානුම තමයි. බූලියානු වගයන් ප්‍රශ්නයක් නැහැ වචන දෙක. බූලියන් වැලියුස්. එහෙනම් මතක තියාගන්න බූලියානු වගයන් තමයි මේක ඇතුලේ සෙල්ලම් දාන්නේ. ඒකයි ඔයගොල්ලන්ට විෂය නිර්දේශය තුල හරි විෂය නිර්දේශය තුල මේ පාඩමට කලින් පාඩම විදියට මොකක්ද දීලා තියෙන්නේ? සංඛ්‍යා පද්ධති පාඩම දීලා තියෙන්නේ. හරි. එතකොට ඒකේ ඉගෙන ගන්න ඕනේ බූලියන් වගයන් නේද? බයිනරි වැලියුස් ඉගෙන ගන්න ඕගොල්ලෝ. හරි බූලියන් වැලියුස් ඉගෙන ගන්න. හරි. අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් මේකේ නෝට් එකක් දාගන්න. හොඳේ. අදගත්තා නේද නේද? හරි. ඊට පස්සේ ඒ ඡේදයේ අන්තිමට පුතේ මම කිව්වා නේද? ඒ ඡේදයේ අන්තිමට මම කිව්වා නේද? තාර්කික ద్వාර ඒවායේ ස්වභාවය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා. හරි. දැන් මූලික දෙකම හරි. තාර්කික ద్వාර ඒ වගේ ස්වභාවය අනුව මම කිව්වා මොනවා වෙනවද කියලාද? ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා. හරි. රයිට්. එහෙනම් ඔන්න තාර්කික ద్వාර පුතේ logic gates ඒ logic gate වල ස්වභාවය අනුව ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි පුතේ මූලික තාර්කික ద్వාර. එකක් තමයි මූලික තාර්කික ద్వාර. අපි ඒකට කිව්වා බේසික් ලොජික් ගේට්ස් කියලා. අපි ඒකට කිව්වා
බේසික් ලොජික් ගේට්ස් කියලා. හරිද? දෙවැනි එක පුතේ සංයුක්ත තාර්කික ద్వාර. සංයුක්ත තාර්කික ద్వාර. අපි මේකට කියනවා කම්බයින්ඩ් ලොජික් ගේට් නැත්නම් combinational logic gates. Combinational logic gates. හරි එහෙනම් පුතේ තාර්කික ద్వාරවල logic gate වල ස්වභාවය අනුව ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි මූලික තාර්කික ద్వාර කියලා කියන්නේ. ඒකට අපි කියනවා බේසික් ලොජික් ගේට් කියලා. අනිත් එක තමයි සංයුක්ත තාර්කික ద్వාර කියලා කියන්නේ. ඒකට අපි කියනවා කම්බිනේෂනල් ලොජික් ගේට් කියලා. පුතේ අපි මූලික තාර්කික ద్వාර යනතේ තාර්කික ద్వාර වර්ග හතරක් සාකච්ඡා කරනවා. මූලික තාර්කික ద్వාර යනතේ අපි තාර්කික ద్వාර වර්ග කීයක්ද? හතරක් සාකච්ඡා කරනවා. හරි. මම ලියන්නම් මේ ටික. පුතේ n කියන්නේ මූලික තාර්කික ద్వාරය. n ద్వාරය. හරි. ඊට පස්සේ o ద్వාරය කියන්නේ මූලික තාර්කික ద్వාරය. බේසික් ලොජික් ගේට් එක. ඊට පස්සේ අපි ගන්නවා not ద్వාරය. not ద్వාරයත් මොකද්ද? බේසික් ලොජික් ගේට් එකක් නැත්නම් මූලික තාර්කික ద్వාරය. ඊළඟ එක පුතේ XOR ద్వාරය. XOR ద్వාරය කියන්නේ බේසික් ලොජික් ගේට් එක. හරි එහෙනම් ලොජික් ගේට් වර්ග හතර හරි මොනවාද? AND ගේට් එක, OR ගේට් එක, NOT ගේට් එක සහ XOR ගේට් එක. AND එක, OR එක, NOT එක සහ XOR එක. හරි අපි යන සංයුක්ත තාර්කික ద్వාර පැත්තට බලා ගන්න. පළවෙනි එක NAND ద్వාරය. දෙවෙනි එක NOR ద్వාරය. තුන්වෙනි එක XNOR ద్వාරය. XNOR ద్వාරය. පැහැදිලි නේද? සංයුක්ත තාර්කික ద్వාරය යටතේ අපි ద్వාර තුනක් ඉගෙන ගන්නවා. NAND එක, NOR එක, XNOR එක. හරි බේසික් ලොජික් ගේට් යටතේ හතරයි AND OR NOT XOR. හරි දැන් ලියාගෙන තියෙන නෝට් එක යටින් පුතේ මේ සටහන දාගන්න. මේක දාගන්න. right මම මේ ලියනම් basic logic gate යටතේ XOR ద్వාරය. මම එක කටින් කිව්වා පෙන්නලා නැහැ බෝඩ් එකේ ලියපු එක. XOR ద్వාරය පුතේ ලියා ගන්න. basic logic gate නැත්නම් මූලික තාර්කික ద్వාරය යටතේ. අපි තාම ඉන්නේ පාඩමේ මූලික අවධියේ. හරි අපි තාම ඉක්මනට හොඳම තැන් වලට යනවා. හරි හරි මේ කොටසට පස්සේ තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ පොයින්ට් එකක්. මේ කොටසට පස්සේ තරු ලකුණක් දාලා ලියා ගන්න චූටි පොයින්ට් එකක්. සංයුක්ත තාර්කික ద్వාර යනු සංයුක්ත තාර්කික ద్వාර යනු තාර්කික ద్వාර දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් සංයුක්ත තාර්කික ద్వාර යනු තාර්කික ద్వාර දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් निर्माणय වූ තනි ద్వාරයකි. මෙම
සංයුක්ත තාර්කික ద్వාර භාවිතයෙන් මෙම සංයුක්ත තාර්කික ద్వාර භාවිතයෙන් මූලික තාර්කික ద్వාර මෙම සංයුක්ත තාර්කික ద్వාර භාවිතයෙන් මූලික තාර්කික ద్వාර කිහිපයකින් සිදු කරගන්නා කාර්ය එකවර සිදු කරගත හැක. එකවර සිදු කරගත හැක. හරි. පුතේ ඊළඟ පොයින්ට් එක විදියට ලියන්න. දෙවෙනි කරුණ විදියට දරුවක් දාලා ලියන්න. නමුත් මූලික තාර්කික ద్వාර නිර්මාණයේදී වෙනත් කිසිදු ద్వාරයක් සමග සංයෝජනය වීමක් සිදු නොවේ. right. හරි. මම හිතනවා දැන් හොඳට පැහැදිලි ඇති කියලා පුතේ කරපු කොටස. උගන්වපු කොටස හොඳට පැහැදිලි ඇති. right. අපි යන් ඉස්සරහට මෙතනින් එහාට. හරි. පුතේ අපි ඉගෙන ගමු. දැන් මේ දෙකම ඉගෙන ගන්න බෑ. මෙන්න මේකයි දෙකම ඉගෙන ගන්න ඕනේ. මොකද්ද මේකයි? මූලික තාර්කික ద్వාර ඉගෙන ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ සංයුක්ත තාර්කික ద్వාර ඉගෙන ගන්න ඕනේ. හරි. අපි ඉස්සරහම ඉගෙන ගමු පුතේ මූලික තාර්කික ద్వාර. අනුමාත්‍රිකාව දාගන්න පුතේ මූලික තාර්කික ద్వාර කියලා. අනුමාත්‍රිකාව දාගන්න මූලික තාර්කික ద్వාර බේසික් ලොජික් ගේට්ස් කියලා. මූලික තාර්කික ద్వාර කියලා අනුමාත්‍රිකාව දාගන්න. බේසික් ලොජික් ගේට්ස්. හරි. ලියන්න පුතේ යටතේ බේසික් ලොජික් ගේට් යටතේ ලියන්න මෙම පාඩමේදී මූලික තාර්කික ద్వාර ලෙස ద్వාර හතරක් පිළිබඳව අධ්‍යයනය කරයි. මූලික තාර්කික ద్వාර නිර්මාණය වීමේදී ඒවා වෙනත් කිසිදු ద్వාරයක් සමග සංයෝජනය වීමක් සිදු නොවේ. වෙනත් කිසිදු ద్వාරයක් සමග සංයෝජනය වීමක් සිදු නොවේ. පහතින් දැක්වෙන්නේ මූලික තාර්කික ద్వාර වර්ග කිහිපයකි. පහතින් දැක්වෙන්නේ මූලික තාර්කික ద్వාර වර්ග කිහිපයකි. හරි නේද?
පුතේ අර කලින් ලිව්වා වගේම නේද ලියාගන්න. ඒ යටින් n ద్వාරය o ద్వාරය not ద్వාරය xor ద్వාරය කියලා. not down. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මොනවා ගැනද? බේසික් ලොජික් ගේට් ගැන තමයි කතා කරන්න යන්නේ. රයිට්? එහෙනම් ඒ අර්ථය පුතේ අපි ద్వාර වර්ග හතරක් සාකච්ඡා කරනවා. n ద్వාරය, o ద్వාරය, not ద్వාරය සහ xor ద్వාරය. මේ කොටසට පස්සේ තමයි අපි සංයුක්ත තාර්කික ద్వාර වලට එන්නේ. හරි. අපි ඉස්සරහට පාඩම කරගෙන යමු. හරි. මේ කොටස දාගත්ත නේද ඔයගොල්ලෝ? මේ කොටස හරි නේද? හරි. අපි යමු ඊළඟ කොටසට. අර කොටසට පස්සේ ඔයගොල්ලෝ ලියාගන්න. එමෙන්ම බූලිය බීජගණිතයේදී භාවිතා කරනු ලබන ප්‍රධාන බූලිය කර්මයන් තුනක් පවතී. එමෙන්ම බූලිය බීජගණිතයේදී භාවිතා කරනු ලබන ප්‍රධාන බූලිය කර්මයන් තුනක් පවතී. හරි. පුතේ ඔන්න කියනවා අර මූලික තාර්කික ద్వාර වගේම බූලිය බීජගණිතයේදී භාවිතා කරන බූලිය කර්මයන් තුනක් තියෙනවලු. මොකද පුතේ කර්මයක් කියන්නේ? කර්මයක් කියන්නේ ඔපරේටර් එක. අපි එකතු කිරීමේ ලකුණට කියනවා ප්ලස් ඔපරේටර් එක. අඩු කිරීමේ ලකුණට මයිනස් ඔපරේටර් එක. හරි. ඒ වගේ බූලිය කර්මයන් තියෙනවා. බූලියන් ඔපරේටර්ස්. පුතේ මේ පාඩමේදී බූලියන් ඔපරේටර්ස් තියෙනවා කීයක්ද? ප්‍රධාන බූලියන් ඔපරේටර්ස් තුනක් තියෙනවා. පුතේ එක පළවෙනි එක තමයි and කියන්නේ බූලියානු කර්මයක්. ඔපරේටර් එක. ඒකට සිංහලෙන් කියනවා බූලිය ගුණිතය කියලා. බූලිය ගුණිතය. නැත්තම් මේකට කියනවා බූලිය ගුණනය කියලා. මේ දෙකම කියනවා මොකද්ද කියන්නේ? and කර්මයට මොකද්ද කියන්නේ? බූලිය ගුණිතය නැත්තම් බූලිය ගුණනය. පුතේ දෙවනි කර්මේ o එක බූලිය ආකලනය. o එකට කියනවා බූලිය ආකලනය. ඕපරේටර් කියන්නේ බූලිය ආකලනය. තුන්වෙනි එක not. පුතේ not කර්මයට කියනවා බූලිය අනුපූරකය කියලා. not කර්මයට කියනවා බූලිය අනුපූරකය කියලා. හරි. මේවා තමයි අපේ බූලිය බීජගණිතයේ තියෙන ප්‍රධාන කර්ම. බූලිය කර්ම විදිහට ගන්න. හරි. මම කිව්වා බූලියානු බීජගණිතයේදී ප්‍රධාන බූලිය කර්ම තුනක් තියෙනවා. එකක් තමයි and කර්මය, and ඔපරේටර් එක. අපි ඒකට කියනවා බූලියානු ගුණනය නැත්නම් බූලියානු ගුණිතය කියලා. දෙවෙනි එක o කර්මය. ඒකට අපි කියනවා බූලිය ආකලනය කියලා. බූලිය ආකලනය එකතු කිරීම. තුන්වෙනි එක not කර්මය. ඒකට කියනවා අපි බූලිය අනුපූරකය කියලා. කම්ප්ලිමන්ට් එක. පැහැදිලි නේද? පුතේ අර දුන්න ඡේදයටින් මේ කරුණු තුන දාගන්නකො. and එක o එක not එක බූලිය ගුණනය, බූලිය ආකලනය, බූලිය අනුපූරකය. මේක දාගන්න. තව කොටසක් කියලා දෙන්නම්. හරි පුතේ. ඊට ඇඩිය ලියාගන්න මෙම බූලියානු කර්ම ඊට ඇඩිය ලියාගන්න මෙම බූලියානු කර්ම නිරූපණය කිරීමට
භාවිතා කරන සංකේත පහත පරිදි වේ. මෙම බූලියානු කර්ම නිරූපණය කිරීමට භාවිතා කරන සංකේත පහත පරිදි වේ. භාවිතා කරන සංකේත පහත පරිදි වේ. right. පුතේ n ද්වාරය නිරූපණය කරන්න නම් කොහේ තැනක ඔයාට n ද්වාරය නිරූපණය කරන්න ඕනේ නම් ඔයා භාවිතා කරනවා මොකද්ද? තිත. හරි. ඔයා භාවිතා කරනවා තිත. තිත. ඩොට් එක භාවිතා කරනවා. තිත භාවිතා කරනවා. පුතේ ඔයාට කොහේ තැනක ඕ කර්මය නිරූපණය කරන්න ඕන නම් ඔයා එකතු කිරීම භාවිතා කරනවා. හරි. එකතු කිරීම. එකතු කිරීමේ ලකුණ භාවිතා කරනවා. සංකේතය එකතු කිරීම. ඔයාට කොහේ තැනක not කර්මය නිරූපණය කරන්න ඕනේ නම් හරි. ඔයා පුතේ උඩින් ඉරක් භාවිතා කරනවා. අපි කියනවා බාර් එක කියලා. බාර්. හරි. ඉරක් භාවිතා කරනවා. ඒක අපි ගහන්නේ උඩින් මම ගහලා පෙන්නන්නම්. හරි. බා එක භාවිතා කරනවා. අපි කියනවා ඩෑෂ් එක කියලා. හරි. ඩෑෂ් එක ඉර. හරි පුතේ. මම ඔන්න උදාහරණයක් දීලා පෙන්නන්නම්කෝ. and එකට හරි and එක කොහේව තැනක භාවිතා කරන විදියක් මම කියවනේ and කර්මය පෙන්නන්නේ තිතෙන් කියලා. ඔන්න බලා ගන්නකො. මම එක්සැම්පල් එකක් ගන්නම්. උදාහරණයක් ගන්නම්. හරි. මම ඒව සහ බීව ඔන්න and කර්මයට ලක් කරා. A කියන්නේ අපි හිතමු බූලියාගයක් කියලා එක හෝ බිඳුව කියලා. B කියන්නේ එක හෝ බිඳුව කියලා හිතමු බූලියානුවගයක් කියලා. එහෙනම් ඔන්න Aයි Bයි මොකද කරේ මම? and කර්මයට ලක් කරා. දැන් මේ ඉන්නේ A.B නෙමෙයි කවුද? A and B. මේකේ තේරුම පුතේ A.B කියන එකේ තේරුම මොකද්ද? A and B කියන එක. පැහැදිලිද? A and B. තාම ඔයගොල්ලෝ and කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම නමක් විතරයි කියලා දුන්නේ නේද? and o not කියලා තුනක් තියෙනවා කියලා කිව්වම ඒ තුනේ සිංහල නම් තුනක් කිව්වා. තේරුම කිව්වේ නැහැ තාම. හරි? right. එහෙනම් මේ ඉන්නේ කවුද? A and B. A and B. හරි. මම තව එක්සැම්පල් එකක් දෙන්නම්කෝ. මම xy yy and කර්මයට ලක් කරනවා. එහෙනම් පුතේ x and y ඔය විදියට අපිට දෙන්න පුළුවන්. ඔය විදියට අපිට දෙන්න පුළුවන්. හරි. එහෙනම් කොහේ හොතනක and කර්මය භාවිතා කරනවා නම් ඔයාට ඩොට් එක තියන්න පුළුවන්. ඩොට් එකෙන් කියන්නේ ಗುಣ වෙනවා කියලා. and එකෙන් කියන්නේ ಗುಣ වෙනවා කියලා. ඒකනේ බූලිය ගුණිතය කියලා කියන්නේ. නේද? හරි. මම ඔය එකක් කියලා දෙන්නම්කෝ. ඕ කර්මයක් කියලා දෙන්නම්කෝ. පුතේ ඕ කර්මයේ යෙදෙනම නම් ඕනෑම තැනකදී ඕ කර්මයේ යෙදෙනම නම් ඕනෑම තැනකදී අපිට එකතු කිරීමේ ලකුණ භාවිතා කරන්න පුළුවන්. ඕ කර්මයේ යෙදෙනම නම් ඕනෑම තැනකදී අපිට එකතු කිරීමේ ලකුණ භාවිතා කරන්න පුළුවන්. මෙහෙම උදාහරණයක් විදිහට මම කියනවා මට AY BY O කර්මයට ලක් කරන්න ඕනේ කියලා. එහෙනම් පුතේ AOB මේ එකතු කිරීම B නෙමෙයි මොකද්ද? මේ එකතු කිරීම B නෙමෙයි. ඔකට අපි කියනවා කියද්දි AOB කියලා. AOB. තව උදාහරණයක් ගමුකෝ අපි. හරි. මම ගන්නවා XY YY O කර්මයට ලක් කරලා. එහෙනම් මේ ඉන්නේ මොකද්ද? XOY XOY. right? උදාහරණ දෙකක් දුන්නා. ඊළඟ එක not එක බූලිය අනුපූරකය කම්ප්ලිමන්ට් එක. මොකද පුතේ කම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ? අනිත් පැත්ත. හරි අනුපූරකය කියන්නේ ඒකේ කන පිට වගේ. හරි ආකල්පය කියන්නේ එකතුව ගුණිතය තමයි බූලිය ගුණිතය කියලා කියන්නේ. and කියලා කියන්නේ not කියලා කියන්නේ අනිත් පැත්ත. හරි එක නම් බිඳුව බිඳුව නම් එක වගේ. හරි එකේ අනුපූරකයේ බිඳුව බිඳුව අනුපූරකයේ එක ඒ වගේ අනිත් පැත්ත. හරි right. not කර්මයේ භාවිතා කරනවා නම් කොහේව තැනක උඩු ඉරක් භාවිතා කරන්නේ අපි. උඩින් ඉරක්. හරි මෙන්න මෙහෙම. උදාහරණයක් විදියට A not කරොත් එහෙම. හරි අපි Aව not කරොත් එහෙම පුතේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. Aව not කරා. A බා කියලා අපි කියනවා. A බා. ඔයාට ඕන නම් x not කරන්න අපිට x බා කියලා කියන්න පුළුවන්. x ගේ බා
හරි right අපිට ඕන නම් a.b නෝට් කරන්න a.b කියන සම්පූර්ණය නෝට් කරන්න ඕන නම් a.b ගේ සම්පූර්ණ බව a.b ගේ සම්පූර්ණ බව පැහැදිලි ඇති right මම මේක කරන් පෙන්නන්නම් මේ a බා තියෙනවනේ a බා කියලා කියන පුතේ not a ගේ not එක not a ගේ not එක හරි right ඔය මම දුන්න කොටසට යටින් දාගන්න පුතේ මේකත් note down කරගන්නකො right හරි පුතේ මේක හරි එහෙනම් මේ කොටස හරි මම හිතනවා පැහැදිලි ඇති කියලා හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට දාගන්න පුතේ අනුමාතෘකාවක් බූලිය අගය සහ බූලිය විචල්‍ය අනුමාතෘකාවක් දාගන්න බූලිය අගය සහ බූලිය විචල්‍ය දාගන්න මාතෘකාව බූලිය අගය සහ බූලිය විචල්‍ය බූලිය අගය සහ බූලිය විචල්‍ය ඉංග්‍රීසියෙන් දාගන්න පුතේ boolean value and boolean variable boolean value and boolean variable දාගන්න මාතෘකාව බූලියානු අගය සහ බූලියානු විචල්‍ය කියලා බූලියානු අගය සහ බූලියානු විචල්‍ය කියලා දාගන්න මාතෘකාව හරි ලියන්න පුතේ යටතේ තරුවක් දාලා බූලියානු අගයක් ලෙස හැඳින්වෙන්නේ බූලිය බීජගණිතයේදී අගයක් නිරූපණය කිරීම සඳහා බූලිය අගයක් ලෙස හැඳින්වෙන්නේ බූලියානු බීජගණිතයේදී අගයක් නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා සංකේත වේ මේවා භාවිතා කරන අවස්ථාව අනුව එක බිඳුව හෝ සත්‍ය අසත්‍ය හෝ විය හැක එක බිඳුව හෝ සත්‍ය අසත්‍ය හෝ විය හැක එක බිඳුව හෝ සත්‍ය අසත්‍ය හෝ විය හැක හරි පුතේ මොකක්ද ඒ කියන්නේ බූලිය අගයක් කියන්නේ හැම වෙලේම හරි මෙතනදී නම් බූලිය අගයන් වලදී අවස්ථා දෙකයි තියෙන්න පුළුවන් හරි අවස්ථා දෙකයි තියෙන්න පුළුවන් දැන් ඔයගොල්ලන්ගේ ගෙදර අර බල්බ් එක ලයිට් එක ඔන් ඔෆ් කරන ස්විච් එක තියෙන අවස්ථා දෙකයි නේද එක්ක ඔන් නැත්නම් ඔෆ් හරි පුතේ ඔන් ඔෆ් වෙන්න පුළුවන් මෙතෙන්ට ඔන් ඔෆ් විවෘත සංකෘතයට පුළුවන් මෙතෙන්ට කිසිම ගැටලුවක් නැහැ පැහැදිලිද හරි එතකොට ඒ ස්විච් එකේ තියෙන ඔන්න අවස්ථාවයි ඔෆ් අවස්ථාවයි එක්ක බල්බ් එක දාන්න පුළුවන් නැත්නම් නිවන්න පුළුවන් හරි ඔන් කරන්න පුළුවන් ඔෆ් කරන්න පුළුවන් හරි ආය බූලියන් වගේක් විතර ගන්න පුළුවන් එක හෝ බිඳුව එක නැත්නම් බිඳුව උදේ ආය බූලියන් වගේක් විතර ගන්න පුළුවන් සත්‍ය හෝ අසත්‍ය බව මේක අපි ලියමුකෝ මෙහෙම ඔයගොල්ලෝ මෙහෙම උරුනේ true false හරි true false කියලා ලියන්න පුළුවන් 1 0 විදියට ලියන්න පුළුවන් true false කියලා ලියන්න පුළුවන් ආයේ ඔන්න ඔෆ් කියලා ලියන්න පුළුවන්
හරි ආකාර කීපයක්ම තියෙනවා මොකක් කරන්නද බූලියානු වර්ගයන් නිරූපණය කරන්න බූලියානු වර්ගයන් නිරූපණය කරන්න පුතේ එතකොට මොකද්ද මේ බූලියානු වර්ගය හරි දැන් බූලියානු විචලනය කියන්නේ මොකද්ද බූලියානු විචලනය කියන්නේ මොකද්ද පුතේ අපිට මේ වැඩ කරගෙන යද්දි දැන් ඕගොල්ලන්ට ඉස්සරහට තේරෙනවා ඊළඟ කොටස කරන්න ගත්ත ගමන් තේරෙනවා මේ වැඩේ හරි මම කිව්වා නේද ලොජික් ගේට් එකකට ආදානය කරන්න පුළුවන් බූලියන් වර්ගයන් විතරයි කියලා මම කිව්වා නේද ආදානය කරන්න පුළුවන් බූලියන් වර්ගයන් විතරයි එතකොට මේ බූලියන් වර්ගයන් තියන්න තමයි අපි වේරියබල් භාවිත කරන්නේ බූලියන් වර්ගයන් විදිහට තමයි අපි වේරියබල් භාවිත කරන්නේ දැන් අපි මෙහෙම හිතනවා අපි ගන්නවා බූලියන් වර්ගය කියලා x x තියන්න පුළුවන් අවස්ථා දෙකයි හරි එක්ක ඔන්න අවස්ථාව නැත්නම් ඕෆ් අවස්ථාව නැත්නම් අපිට කියන්න පුළුවන් x තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි 1.0යි කියලා. හරි ඉස්සරහ කරා යද්දි තේරෙයි මෙතනදී මම මෙහෙම අමුෙන් කිව්වට තේරෙන්නේ නැහැ. හරි මම ඊළඟ කොටසේ උදාහරණයක් එක්ක කියලා දෙන්නම්කෝ. හරි බූලියානු විචලනය මොකද වෙන්නේ කියලා. හරි රයිට්. අර දැන් ලිව්ව කොටසම තව තරුවක් දාලා පුතේ තව කර්මයක් ලියා ගන්න. බූලියානු වගේ ගැන ලිව්ව විචලනය ගැන ලියා ගන්න කර්මයක් දාලා. තරුවක් දාලා ලියා ගන්න තව කර්මයක් ලියන්න. යම්කිසි අගයක් නිරූපණය කිරීමට යම්කිසි අගයක් නිරූපණය කිරීමට බූලිය අගයක් පවරාගත හැකි ආකාරය බූලිය අගයක් පවරාගත හැකි ආකාරය බූලිය විචලනයක් යනුවෙන් හැඳින්වේ. බූලිය විචලනයක් යනුවෙන් හැඳින්වේ. බූලිය ප්‍රකාශනයක් සෑදීම සඳහා බූලිය ප්‍රකාශනයක් සෑදීම සඳහා බූලිය විචලනයක් යොදා ගන්න ලබයි. බූලිය විචලනයක් යොදා ගන්න ලබයි. පුතේ මෙන්න මෙහෙමයි වැඩේ. හරි දැන් ඔයගොල්ලන්ට මම කිව්වා බූලිය අගයන් විදියට තියෙන්න පුළුවන් මෙන්න මේවා. බූලිය අගයන් විදියට තියෙන්න පුළුවන් මෙන්න මේවා. හරි එක බිඳුව තියෙන්න පුළුවන් සත්‍ය අසත්‍ය තියෙන්න පුළුවන් ඔන්න ඔෆ් තියෙන්න පුළුවන් රයිට් එතකොට මොකටද මේ වේරියබල් එක විචලනය මොකටද පුතේ දැන් මේවනේ අපි ලියනවා ඉස්සරහට ඕගොල්ලෝ තාම ආවුනේ නැහැ දෙන්න තාම මෙතෙන්ට ආවේ නැහැ ඉස්සරහට අපි ලියනවා පුතේ ප්‍රකාශන හරි අපි එක දිගට ලොකු ප්‍රකාශන ලියනවා ඕගොල්ලෝ දන්නවනේ අපි ඉලෙක්ට්‍රොනික වලදී මොකද සම්පූර්ණ දැන් ඕගොල්ලන්ගේ කම්පියුටර් එකේ මදර් බෝඩ් එකටම තියෙන එක ඉලෙක්ට්‍රොනික උපාංගයද සම්පූර්ණ මදර් බෝඩ් එකටම තියෙන පුතේ එක ඉලෙක්ට්‍රොනික උපාංගයක් තියෙන්නේ එක ට්‍රාන්සිස්ටරයක් තියෙන්නේ නෑ නේද මේක පුරා ඉලෙක්ට්‍රොනික උපාංග ගොඩාක් තියෙනවනේ ඉතින් ගොඩාක් එකිනෙකට සම්බන්ධ වෙලා නේද මේ පරිපථ හැදෙන්නේ එහෙනම් පුතේ පරිපථයක් හදනකොට ඒ පරිපථය අගය අපි ප්‍රකාශ කරන්නේ ප්‍රකාශනයක් විදියට ඉක්වේෂන් එකක් විදියට මොකද ප්‍රකාශනයක් විදියට තමයි අපි අර සම්පූර්ණ පරිපථයේ අගය ප්‍රකාශය කරන්නේ චුට්ටක් ගියාම තේරෙයි ඉස්සරහට මම කියන්නේ ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න හරි සම්පූර්ණ පරිපථයක් ගත්තට පස්සේ ඒ පරිපථයේ අගය ප්‍රකාශ කරන්න අපි යොදාගන්නේ පුතේ මොකද්ද ප්‍රකාශනයක් මම මෙතන ලියන්නම්කෝ අපි ප්‍රකාශනයක් යොදා ගන්නවා ප්‍රකාශන ඉක්වේෂන් එක. හරි. ඒ ප්‍රකාශනයේ භාවිතයෙන් තමයි අපි පරිපථයේ අගය නිරූපණය කරන්නේ. පුතේ මේ ප්‍රකාශනය හදන්න අපිට බූලියානු වගයන් නේද ගන්න වෙන්නේ. අපි හැමදේම කරන්නේ බූලියානු වගයන් වලින්නේ. එතකොට මේ ප්‍රකාශනය හදන්න ගන්නත් වෙන්නේ අපිට බූලියානු වගයන් නේද? හරි. බූලියානු වගයන් ප්‍රකාශනය හදන්න ගත්තොත් මෙන්න මෙහෙම තියෙයි. එක n එක o එක o බිඳුව o එක o n එක o බිඳුව මෙහෙම තියෙයි.
නැත්නම් අපි on off දැම්මොත් එහෙම on off and ඔහොමදී පුතේ එහෙම තිබ්බොත් එහෙම ප්‍රකාශනයක් කියව ගන්න තියා තේරුම් ගන්න දෙකම කරන්න බෑ. හරි ඒ විදිහට ප්‍රකාශනයක් තිබ්බොත් එහෙම කියවන්නත් බෑ තේරුම් ගන්නත් බෑ. පැහැදිලිද? එහෙනම් ප්‍රකාශනයක් තියෙන්න ඕනේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි බූලියානු ප්‍රකාශනයක් තියෙන්න ඕනේ කොහොමද තේරුම් ගන්න පුළුවන් වෙන්න. එහෙනම් පුතේ ප්‍රකාශන ලියන්න අවශ්‍ය හින්දාම තමයි මොකද්ද තෝරගන්නේ? ප්‍රකාශන ලියන්න අවශ්‍ය හින්දාම බූලියානු අගයන් තෝරගන්නේ නැහැ. බූලියානු අගයන් වලින් ප්‍රකාශන ලියන්නේ නැහැ. ඕගොල්ලෝ කිසිම තැනක මෙහෙම එකක් දැකලා නැහැනේ. අන්න එතනදී බූලියානු අගයන් පවරගත්තු විචාරයන් භාවිතා කරනවා. හරි නේද? ප්‍රකාශන ලිවීමේදී බූලියානු අගයන් පවරාගත් විචාරයන් භාවිතා කරනවා. ඒ විචාරයන් ඇතුලේ ඉන්න බූලියානු අගයන්. මෙන්න බලන්න. මම ලියනවා A and B and C or A bar and B bar and C. පුතේ මෙන්න ප්‍රකාශනය. මෙන්න ප්‍රකාශනය. ඉතාලම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් තේරෙන්නේ නැහැ මේකේ. උත්තරේ මොකක්ද කියලා. හරි. හැබැයි මේක කියව ගන්නත් ලේසි හරි. මේක දැක්කම මේක ප්‍රකාශනයක් කියලා තේරුම් ගන්න පුළුවන්. පුතේ මේ A කියන්නේ මොකක්ද? මේ තියෙන බූලියානු විචල්ය. B කියන්නේ බූලියානු විචල්ය. C කියන්නේ විචල්ය. පුතේ මේ A B C කියන තුන ඇතුලේ හරි මෙතන එක්ක තියෙන්නේ A ඇතුලේ එක හෝ බිඳුව B ඇතුලේ තියෙන මොකද්ද? එක හෝ බිඳුව C ඇතුලේ තියෙන එක හෝ බිඳුව. මොකද්ද කියන්නේ කියලා අපිට ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්. අපි පාඩම ඉදිරියට සාකච්ඡා කරනවා. හරි හොඳට මතක තියාගන්න මම ඔයගොල්ලන්ට නිවැරදිව සිද්ධාන්ත උගන්වන්නේ. හරි පාඩමේ නිකන් ලේසි අරකයි මේකයි කියලා උඩින් පැන යන්නේ නැහැ. හරි ඕගොල්ලන්ට උදේ මම පාඩම කියලා දුන්නාම මේ නිවැරදි සිද්ධාන්ත කියලා දුන්නා කියලා තඩලෙන්නේ නැහැ. හරි ලේසියෙන් පාඩම් පුළුවන් වෙනවා. හරි මම මේ පාඩමේ යම්තා දුරට ගියාට පස්සේ සැලකිය යුතු මට්ටමක් පාඩමේ ඉගෙනුවාට පස්සේ මම ලස්සනට ඕගොල්ලන්ට මේක සාරාංශ කරලා දෙනවා. හරි ඕගොල්ලෝ මේ හැම වචනයක්ම දන්නවා. මම ලස්සනට පාඩම සාරාංශ කරලා දෙනවා කොහොමද? පුතේ පාඩම තාර්කික ద్వාර. තාර්කික ద్వාර ඒවල ස්වභාවයන් කොටස් දෙකයි. එකක් තමයි මූලික තාර්කික ద్వාර අනිත් එක තමයි සංයුක්ත තාර්කික ద్వාර. පුතේ මූලික තාර්කික ద్వාරයට ඔයගොල්ලෝ ద్వාර හතරක් ඉගෙන ගන්නවා. AND එක, OR එක, NOT එක, XOR එක. සංයුක්ත තාර්කික ద్వාරයට ඔයගොල්ලෝ ద్వාර තුනක් ඉගෙන ගන්නවා. NAND එක, NOR එක, XNOR එක. අපි යනවා මූලික තාර්කික ద్వාර කතා කරන්න. මූලික තාර්කික ద్వාර කියලා කියන්නේ කිසිම ద్వාරයක් සංයෝජනය නොවිච්ච තනි ద్వාර වලට. කිසිම ద్వාරයක් සංයෝජනය වීමෙන් නොසැදුණු. හරි මූලික තාර්කික ద్వාර නිර්මාණය වෙද්දී කිසිම ద్వාරයක් එක්ක සංයෝජනය වෙන්නේ නැහැ. එකට එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවා තනි ద్వාර. අන්න ඒවට අපි කියනවා මූලික තාර්කික ద్వාර කියලා. සෑම තාර්කික ద్వාරයකටම තියෙනවා තර්කණයක්. එහෙනම් මූලික තාර්කික ద్వාර වලටත් තර්කණයක් තියෙනවා. හරි රයිට් මූලික තාර්කික ద్వාරයකට අපි ඉස්සෙල්ලාම කතා කරනවා AND එක ගැන, OR එක ගැන, NOT එක ගැන. ඔය විදිහට මම ලස්සන සාරාංශයක් දෙනවා. පරිපතයක අගය දක්වන්නේ අපි ප්‍රකාශනයකින්. පරිපතයක අගය දක්වන්නේ ප්‍රකාශනයකින්. එතකොට ප්‍රකාශනයක් ලියන්න අපි බූලියානු මොනවද භාවිත කරන්නේ නැත්තේ? මේ මොනවද? මේ තියෙන්නේ බූලී අගය. බූලියානු අගයන්. අපි කෙලින්ම බූලියානු අගයන් භාවිත කරන්නේ මොකටද? බූලියානු අගයන් අපි ප්‍රකාශන ලියන්න භාවිත කරන්නේ නැහැ. අපි ප්‍රකාශන ලියන්න භාවිත කරනවා බූලිය විචල්ය. මේවට අපි කියනවා බූලිය විචල්ය කියලා. පුතේ ඔයගොල්ලන්ට බූලිය විචල්ය භාවිතයෙන් පුළුවන් ප්‍රකාශන ලියන්න. සා ප්‍රකාශන තේරුම් ගන්න. මෙතනින් එහාට ඔයගොල්ලෝ ප්‍රකාශන ලියලා සුළු කරනවා. හරි? සුළු කරනවා. එතකොට මෙහෙම තිබ්බොත් සුළු කරන්න තියා හිතන්නවත් බෑ. මෙහෙම තිබ්බොත් මේක සුළු කරන්න පුළුවන්. හරි. කතන්දර දෙකම හරි පුතේ. හරි. ඔන්න අපි ඒ කාරණා ටික සාකච්ඡා කරා. දැන් අපි එනවා
අපේ මූලික ద్వාර